මොරටු මේ සංඝයට අද බොහොම වැදගත් දෙව්වාසිරේ ගලා හැලෙන වරප්‍රසාද දිනයක්. ඉතින් මේ වාසනාවන්ත දිනය අපට උදා කර දුන් දෙවි මහෝත්තමයන්න් වහන්සේට තුති පුදමින් අපේ අද දිනේ වැඩ කටයුතු මෙලෙසින් ආරම්භ කරමු. හෙළබිම උරුම කරගත් ශ්‍රී ලාංකික කිතුණුවන් හැටියට අපට උරුම වෙච්ච දිගු කාලීන සම්ප්‍රදායක් සිරිත් විරිත් රැසක් පවතිනවා. එකී චිරාගත සම්ප්‍රදාය අනුව යමින් අප ඉදිරියේ ඇති පොල් තෙල් පහනේ වැටි ආලෝකමත් කරමින් සුදතුම් ආලෝකය මේ මොහොතට සංකේතවත් කරමු. මංගල පහන් තිරය මත ආලෝකයේ ගිනිසිලුව තබන්නට මාගේ ගෞරවනීය ඇරයුම කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෙනි ඔබ වහන්සේටයි. ඉන් අනතුරුව සෙසු පහන් තිර දල්වන්නට මා ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටින්නේ මොරටුව ධම්මනිකේතනය හා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය මාගල්ලේ නාගිත ස්වාමින්ද්‍රයන් වහන්සේට මොරටු මී සම්සංගේ ආත්මීක ඉඩේරාණන් වන ගරු ලලිත් ෆීලික්ස් පියතුමන්ට සහාය මී සංසේවක ගරු ප්‍රියසාද් අරවින්ද පියතුමන්ට උයන ශුද්ධ ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේ නේවාසික ගරු මාකස් ෆර්ඩිනැන්ඩස් පියතුමන්ට ජයලත්තප ස්වාමිදුවගේ කන්‍යාරාමේ ප්‍රධාන මව්තුමිය ගරු චාමලීන් පෙරේරා පැවිදි සොහිරියට අභිනවයෙන් ඉදිකරන ලද ලූර්දු ගුහාව ආශ්‍රය ගන්වමින් එහි සටහන් කර ඇති සමරු පලකයත් දේව මාතාවන් වහන්සේගේ ප්‍රතිමාවත් නිරාවරණය කිරීමේ අවස්ථාවටයි අපි එළඹෙන්නේ. මම ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෙනි ඔබ වහන්සේගේ සුරතින් ඒ සමරු පලකය නිරාවරණය කරමින් දේව මාතාවන් වහන්සේගේ ප්‍රතිමාව නිරාවරණය කරමින් මෙම ලූර්දු ගුහාව ආශ්‍රය ගන්වන සැටියට සුද්ධාත්මයන්ගේද නාමයෙන් අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දිව්‍ය පියාණන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයන්ගේ සහභාගීකමත් ඔබ සමග පවතිවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අප මෙහි රැස්ව සිටින්නේ මරිය මාතාවන් හට කැප කරන ලද මෙම ලූර්දු ගුහාව ගාම්භීරව ආශිර්වාද ගැන්වීමේ මෙහෙට සහභාගී වන්නටයි ලූර්දුවේ අප ස්වාමිදූ ලෙස ප්‍රත්‍යක්ෂ වූ මරිය මහෝත්තමයාණන් සිහිගන්වන මෙම ස්ථානය ඇය ජේසුස් ස්වාමි දරුවන්ට සහ සුද්ධෝ සභාවට ඇති සමීප සම්බන්ධතාවය අප සැමට පෙන්눔 කරනු ඇත. පළමුවෙන් ඇය මනුෂ්‍ය බවගත් දේව ස්වරූපය අපහට එළිදරව් කළ ජේසුස් ස්වාමින් වහන්සේගේ මාතාව වන්නීය. තවද ඇය සුද්ධෝ සභාවේ ආකෘතියක් සහ එය ලොවට පෙන්눔 කරන ආදර්ශයද වන්නීය. ඇය තුලින් ක්‍රිස්තුන් වහන්සේ සමග
සදාතනිකව සම්බන්ධ වන සියලු දෙනාගේ පළමු මාර්ගෝපදේශිකාවද යාඥා මධ්‍යස්ථකාරියද වන්නාහ. එදා ප්‍රංසේ ලූර්දු නුවර බැහැපත් බර්නදෙට් නම් දුවනියකට ප්‍රකාශ වූ ලෙස නිර්මලව පිළිසිඳගත් කන්‍යා භාවයද ඇයවන්නීය. එම නිසා මෙම මෙහෙයට අපද සහභාගී විය යුත්තේ එවැනි වූ බැගෑපත්කමකින්ද හදවත්හි දැල්වුණු භක්ති ප්‍රේමයෙන්ද යුක්තවය. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී ලෝකයේ මැවීමට ප්‍රථමයේ සිටම ඔබ වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ලෝකයේ ගැලවුම් කරුවාණන් ලෙස පත් කර වදාරා ඔවුන් වහන්සේගේ මෑණියන් ලෙස නිර්මල කන්‍ය මරියාවන් ඔබ වහන්සේ පත් කළ සේක්වේද. ඇය දේව මව ලෙස දේව වචනය තමා තුළට බාරගෙන එම කර්තව්‍යයට සහභාගී වූවාහ. තවද ලෝක ඉතිහාසය පුරාවටම විවිධ තැන්හි ප්‍රත්‍යක්ෂ වීමට ඇය හට වරම් දෙමින් එම කාර්ය තවදුරටත් ගෙන යන්නසේක. ලූර්දුවේ අඳුරු ගල් ගුහාවක් ඒ කාලෝක කරමින් ලොවට එතුමියගේ නාමය නිර්මලව පිළිසිඳගත් කන්‍යාව ලෙස ප්‍රකාශ කිරීමට අවකාශ සලසා දුන් සේක්වේද. ඔතුමියගේ පිහිට පතා මෙම ස්ථානයට පැමිණෙන සැමටම එතුමියගේ මධ්‍යස්ථකම තුළ ඔබ වහන්සේගේ බහුල වරප්‍රසාද දානය කළ මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සිටින අපගේ පියාණෙනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් වේවා. අපගේ දිනාපෝෂණය ප්‍රදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි කමා කරන්නාක් මෙන් පාප අවස්ථාවන්ට අසුවීමට අයහපතින් අප මුදාගත මැනව. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ඔබ ආශිර්වාද කරන සේක්වා. අපි උතුම් දෙව් පුද මෙහෙය ආරම්භ කරමින් පිවිසීමේ ගීයට සහභාගී වෙමු.
භවයේ රස ගන්වාලා සසුන් මගේ ගුණ දම් වඩවන්නට සදහම් මුතුවැල් ලබුණාලා එක මුතු දම් පුරමින් සැමදා සුයුරු මෙමින් ලොවනවාලා ඇදහිලි මද කළුවර හද ඔබලා නිබඳව පිදෙන ලෙසේ හනින් දෙවි සමිඳුන් පසසන්නේ හනින් දෙවි සමිඳුන් පසසන්නේ හනින් දෙවි සමිඳුන් පසසන්නේ යාඥා වේනිවදේ යාඥා වේනිවදේ පරිත්තෙන් පාවසවමු අපි සමිඳු මගේ නැවුම් සුවඳ පිහිමේ දිවි කතරේ රකිනෙමු කැපවුණු දිවියගේ දිවිය පුරාගත් සුසුමක් පාසා සමරා සමිඳුන් පාර පුදා අයදෙමු කිදුන් සුරකින ලෙස අපි නිති දින අපව සදා Devi Samidun Pasasane Devi Samidun Pasasane Devi Samidun Pasasane Yajna Venibade Yajna Venibade Yajna Venibade මොරටුව මීසම් ජනතාව වන අපට අද ප්‍රීතිමත් හා වැදගත් දිනයකි. දේවාදරේ සහ දෙවියන් වහන්සේ මනුෂ්‍ය සංහතියට දක්වන්නා වූ කරුණාවේ සංකේතයක් බඳු වූ ලූර්දු දේව මාතාවන් වහන්සේට කැප කරන ලද මේ ලූර්දු ගුහාව ආශිර්වාද කිරීමේ මහෝත්සවයට සහභාගී වන අප මුළු විශ්වයේම මාතාවන් වන එතුමිය මගින් දෙවි සමිඳුන් හට තුති පැසසුම් පුදන්නට මෙලෙස රැස් වී සිටිමු. අද සුපුවතින් අපට ප්‍රකාශ කරනුයේ දේව රාජ්‍ය ප්‍රකාශ කරනු පිණිස ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් 12 දෙනා යැවූ ආකාරයයි. එලෙසම එම ශ්‍රාවකයන්ට සාක්ෂි දැරීමට අපටද ආරාධනා කරයි. ශ්‍රාවකත්වයේ කැඩපතවන මරිමවුන්ගේ මැදිහත්කම තුල ජීවිතයේ සෑම අවස්ථාවකදීම දෙවි සමිඳුන් වෙත අප ජීවිතයන් එසවීමට අවසි දෙව් ආශිර්වාද පතමින් මෙම දිව්‍ය පූජා යාගයට අපිදු බැති සිතින් සහභාගී වෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, දිව්‍ය පූජා යාගය කියලා කියන්නේ ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් කුරුසියේ තමන් වහන්සේගේ ජීවිතය පූජා කළ ඒ උතුම් වූ ආදරයේ දීමනාව ස්වාමින් වහන්සේ තුල අත්දකින නැවත නැවතත් අලුත් කරන මොහොතයි. එබැවින් දෙවියන් වහන්සේගේ ආදරයේ පහස ලබන්නටත් අප එකිනෙකා අතර එම ආදරය ජීවමාන කරවන්නටත් කැඳවීම ලබා ඇති අපි ස්වාමින් වහන්සේ තුල මේ කුරුසියේ අර්ථය අපේ ජීවිතය තුල වටහා ගනිමින් එම කුරුසියට ඊ타ත්ම කිට්ටුවෙන් සම්බන්ධ වුණු දේව මාතාවන් වහන්සේගේ ඒ උතුම් වූ ජීවිතය ගැන මෙනෙහි කරමින් අපටද එතුමිය වාගේ විශ්වාසයෙන් යුතුව ජීවත් වීමේ වරම ඉල්ලා සිටිමින් මේ දිව්‍ය යාගය පුද කරමු. මෙම දිව්‍ය යාගයේ නිසි ලෙස සූදානම් වීම සඳහා දැන් අපි අපේ පව් සිහි කර කමා වැද සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය.
මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය එයින් භාග්‍යවත් නිත්‍ය අඛණ්ඩ මරියතුමියද සියලු සුර දූතයන් හා සුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමීනි කරුණා කළ මැනව ස්වාමීනි කරුණා කළ මැනව ක්‍රිස්තුනි කරුණා ක්‍රිස්තුනි කරුණා ක්‍රිස්තුනි කරුණා සුරලොව දෙවිඳුට මහිමය හිමි වේවා. ධනාට මිහිමත් සාමය හිමි වේවා. දෙවි හිමි පාලනි සුර රජිනානනි උන්බල දෙවි දුමියේ අපි ඔබ නමදිමු තුති දෙමු පසසමු ඔබේ මහිමය සඳහා ජේසු ක්‍රිස්තු හිමි පියතුමගේ බුදු දරුවෝ දෙවි හිමියනි දෙවිඳුගේ බිලියාගේ නෝපෞදුරලනුයේ ඔබය අප වෙත කරුණා කළ මැනවී ඉදිතිය ඔබ පියතුමගේ දකුණේ අප අයදුම පිළිගත මැනවී බුදු ඔබ පමණිය සුදු වනුයේ ඔබ පමණිය සමිදා ඔබ පමණිය උදුවති උතුමා ජේසු ක්‍රිස්තු සුදු සුසුමන් හා දෙවි පියතුමගේ මහිමේ වැඩ සිටිනා. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී දුබලා පහට ඔබ වහන්සේගේ ශක්තිය දුන මැනව නිර්මල දේව මාතාවන් සමරන අපට ඕතුමන්ගේ යාඥා පිහිටෙන් අපගේ පව් බරින් මිදී නැගී සිටීමට වරම් දුන මැනව මේ කී දේව බහ සුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදහටම වැඩවසන්නාවුද රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයාණන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. හිතෝපදේශය පොතෙන් උපුටාගත් කොටසකි. දෙවිඳුන්ගේ හැම කියමනක්ම අද්දුටු සත්‍ය වේ. දෙව්සරණ පතන අයට එතුමානෝ පලිහක් වැනිය. එතුමන්ගේ වචනවලට කිසිවක් එකතු නොකරන්න. එසේ කළොත් එතුමන් ඔබට තර්ජනය කරනු ඇත. ඔබ බොරුකාරයෙකු බව පෙන්වනු ඇත. මා ඔබ වෙත ගෙනා අයදුම් දෙකක් ඇත. මගේ දිවි ඇති තාක් ඒවා ප්‍රතික්ෂේප නොකළ මැනව. වංචාවත් මුසාවත් මා කෙරෙන් දුරු කළ මැනව. මට දිලිදු කමවත්
පොහොසත් කමවත් නුදුන මැනව. මට උවමනා පමණට ආහාර දුන මැනව. එසේ දිය යුත්තේ මා සැප සම්පතින් පිරි ඔබ අත්හැර දමා ඔය කියන සමිදානෝ කවරෙක්දැයි නොකියන පිණිසත් මා දිලිඳෙකු වී සොරකමට වැටි දෙවිදුන්ගේ නාමයට අගෞරව නොකරන පිණිසත්ය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුනි ඔබ වහන්සේගේ වචනය මාදිපයට වංග ක්‍රියා මාගෙන් දුරින් දුරු කළ මෙනව ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මෙනව ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගනීය මසුරන් දහසකට වඩා මට ඔබේ වචනේ සදාතනිකය එය තිර ලෙස සගලුව පිහිටා ඇත ඔබේ වචනය පිළිපදින පිණිස සියලු වැරදි මාර්ගවලින් මාගේ පාද වළක්වා ගතිමි. ඔබේ නියෝග මගින් මට නැනනුවන ලැබේ. එබැවින් සියලු වංක මාර්ග මම නුරුස් සන්නීමි. මුසාවට ද්වේෂ කරමි. එය පිළිකුල් කරමි. එහෙත් ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි. Hallelujah, hallelujah, hallelujah.
ස්වාමින් වහන්සේ ඔබ සමග වන සෙක්වා. සුවිශේෂික ලුක්තුමාන් විසින් ලියන ලද දෙව වාක්‍ය නම් මෙසේය. එකල උන්වහන්සේ ශ්‍රාවකයන් 12 දෙනෙක් ඇඳවා සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යයද රෝග සුව කිරීමේ වරයද පවරාදී දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන පිණිසත් රෝගීන් සුව කරන පිණිසත් ඔවුන් යවුසේක. තවද උන්වහන්සේ උන්ට කතා කොට චාරිකාව සඳහා කිසිවක් නොගන්න. සැරයටියක්වත් මල්ලක්වත් රොටීවත් මිල මුදල්වත් කමිස දෙකක්වත් නොගන්න. ඔබ යම් කිසි නිවසකට පිවිසි කල එතැනින් පිටත්ව යනතුරු එහිම නැවතී සිටින්න. ඔබ නොපිළිගන්නා යම් පමණ දෙනෙක් ඇද්ද ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වන පිණිස ඔබේ පාදයට තිබෙන දූලි පවා ගසා දමන්නැයි වදාළසේක. ඔහු පිටත්ව රටපුරා සුභ ආසන දේශනා කරමින්ද රෝග සුව කරමින්ද ගමින් ගමට ගියහ. සමිදානන් වහන්සේගේ සුභහරංචිය මෙසේය. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ඇත්ත වශයෙන්ම මම සන්තෝෂ වෙනවාද මේ සවස් භාගයේදී මේ මොරටුවේ සාන්ත සෙබස්තියන් දේවස්ථානය අසබඩ තනා නිම කරන ලද මෙම ලූර්දු ගුහාව ආශිර්වාද කර එය දේවමාතා භක්තිය වෙනුවෙන් කැප කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව. ආදරණීය සහෝදර සහෝදරියනි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයට ඊ타ත්ම කිට්ටුවෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ වෙන කවුරුවත් නෙමෙයි දේව මාතාවන් වහන්සේ. ඇත්ත වශයෙන්ම අපි දන්නවා මාස 9ක් එතුමියගේ කුස තුල ජේසුස් ස්වාමින් වහන්සේ හැදුනා වැඩුණා. ඒ නිසා ඒ අම්මගේ ආభాෂය මේ දරුවාට ඉපදෙන්නටත් පෙර සිට ලැබුණු බව පැහැදිලියි. උපතින් පසුව මේ දරුවා රැකබලා ගනිමින් පෝෂණය කරමින් වැඩුමල් වියට පත් කරලා මේ දරුවාගේ ඒ කැඳවීමට අනුව දෙවියන් වහන්සේ මේ දරුවා වෙනුවෙන් සූදානම් කළ ඒ සුවිශේෂිත වූ කැඳවීමට අනුව ජීවත් වන්නට මේ අම්මාගෙන් ඒ දරුවාට ලොකු ධෛර්යයක් ශක්තියක් ලැබුණාට කිසිම සැකයක් නැහැ. මේ අම්මා ඇත්ත වශයෙන්ම කුඩා කාලයේදී විවිධ අවස්ථාවල සුද්ධ සුවිශේෂය සඳහන් කරනවා කොයිතරම් ලොකු ආදරයකින් මේ දරුවා ආරක්ෂා කරන්නට කටයුතු කළාද කියලා. හෙරෝද් රජතුමා මේ දරුවා නැති කර දමන්නට තමන්ට තර්ජනයක් කියලා හිතාගෙන මේ දරුවා නැති කර දමන්නට කුමන්ත්‍රණය කරපු වෙලාවේදී දෙවියන් වහන්සේගේ අනසකට කීකරු වී සුරකිපියාත් සමග මේ දරුවා රැගෙන ඉජිප්තුවට පලා ගිය බව සුද්ධ සුවිශේෂය සඳහන් කරනවා. ඉජිප්තුවට වෙලා ජීවත් වුණා. දරුවා ආරක්ෂා කළා. ඊට පසුව මේ දරුවා සමග නැවත පැමිණ නාසරෙත් නුවර පදිංචි වී මේ දරුවා හදා වඩා ගන්නට මහන්සි වූ බවද සුවිශේෂය සඳහන් කරනවා. වයස අවුරුදු 12 දී මේ දරුවා නැති වුණා. දේව මාලිගාවට ගිහිල්ලා ජෙරුසලමේ. ඒ වෙලාවේදී සුරකිපියාත් සමග ලොකු හිත් වේදනාවකින් මේ දරුවා සොයමින් දවස් 3ක්ම හිතමිතුරන් අතර නෑදෑයන් අතර සොයමින් ගියා කියලා සුවිශේෂය සඳහන් කරනවා. ඊට පසුව මේ දරුවා සොයාගත්තට පස්සේ දේව මාලිගාවේ පඬිවරුන් මැද මේ දරුවා
ඔවුන්ට සවන් දෙමින් ඔවුන්ට පිළිතුරු දෙමින් ඔවුන් සමග ධර්මය ගැන සාකච්ඡා කරනවා දැකලා පුදුම වෙලා ඇහුවා ඇයි පුතා ඔබ අපිව අතහැරලා දාලා යන්න ගියේ කියලා මේ දේ කළේ කියලා. එතකොට දෙවියන් වහන්සේගේ අනට මගේ ස්වර්ගීය පියාණන්ගේ අනට මම කීකරු විය යුතු බව ඔබ නොදන්නේද කියලා මේ පුත්‍රයා ප්‍රශ්න කරපු වෙලාවේදී අනිවාර්යයෙන්ම ඔවුන්ට ප්‍රහේලිකාවක් වෙන්නට ඇති මේ වචන ටික. නමුත් මේ සියල්ලම සිත්හි නිදන් කර ගැනීමෙන් මේ දරුවාට දෙවියන් වහන්සේ සූදානම් කළ ඒ සුවිශේෂ වූ කැඳවීම මොකක්ද කියලා හරි හැටි තේරුම් අරගන්නට උත්සාහ කළ බව සුවිශේෂ පොතේ සඳහන් වෙනවා. ඒ වගේම මේ දරුවා දේව සේවයට පියවර තැබුවට පස්සේ දරුවාගේ ජීවිතේ පළමුවෙනිම ප්‍රාතිහාර්ය සිදු කරන්නට මේ අම්මා කටයුතු කළ බව ඉල්ලීමක් කළ බව. එනම් කානා නුවර විවාහ මංගල්‍යයේදී ජලය මිදිවුෂ බවට හරවන ප්‍රාතිහාර්ය ඉටු කරන්නට මේ දරුවාට අනුබල දුන්නු බව ඉල්ලුම් කළ බව සුවිශේෂය සඳහන් කරනවා. ඊළඟට අපිට දකින්නට ලැබෙනවා මෑණියන් වහන්සේ ඈත ඉඳගෙන තමන්ගේ දරුවාගේ දේව සේවය අගය කරමින් තැනින් තැන ගිය බවට සාක්ෂි තියෙනවා. ඒ වගේම අවසානයේදී මේ දරුවා තමන් වහන්සේගේ ජීවිත යාගයෙන් තමන් වහන්සේ සම්පූර්ණ කරන්නට ආපු කැඳවීම සම්පූර්ණ කරන වෙලාවේදී එනම් කුරුසිය පාමුල මේ අම්මා වැඩ සිටි බව පැහැදිලිවම සුදෝ ජුවාම්තුමාගේ සුවිශේෂය සඳහන් කරනවා. ඒ වෙලාවේදී ජේසුස් ස්වාමින් වහන්සේ මේ අම්මාව දැක්කා කියලා. ඒ අනුව ඒ අම්මාට මේ ලොකු ආදරය මේ සුවිශේෂී කැපවීම ආදරය අද්දුටු නිසාදෝ මේ අම්මාට තවත් වගකීමක් බාර දුන්නු බව සඳහන් කරනවා. එනම් කුරුසිය පාමුල සිටි උන්වහන්සේගේ ආදරණීය ශ්‍රාවකෙක් වන ජුවාම්තුමාව මේ අම්මාගේ භාරයට බාර දුන්නා කියලා ජුවාම්තුමාගේ සුවිශේෂය සඳහන් කරනවා. එදා ඒ බාර දුන්නේ ආදරණීය සහෝදර සහෝදරියනි ජුවාම්තුමා විතරක් නෙවෙයි අපි ඔක්කොමල්ලාවම ස්වාමින් වහන්සේ ඒ අම්මට බාර දුන්නා. එනිසා මේ දේව මාතාවන් වහන්සේගේ ජීවිතය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයත් සමග සංකලනය වෙලා පෝෂණය වෙනවා. දේව මාතා වහන්සේගේ ජීවිතය තුළින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය පෝෂණය වෙලා ශක්තිමත් වෙනවා. උන්වහන්සේගේ ධර්මදූත මෙහෙවරට ඇගෙන් ලැබෙන්නේ ලොකු රුකුලක්. ඒ විතරක් නෙමෙයි ජේසුස් ස්වාමින් වහන්සේගේ මේ පුදුමාකාර කැපවීම සහ මේ පුදුමාකාර ජීවිත ගමන ගැන ඇය දිනෙන් දිනම වර්ධනය වෙමින් ඒ පිළිබඳව මෙනෙහි කරමින් දෙවියන් වහන්සේගේ සැලැස්ම මොකක්ද කියලා අත්දකිනවා. එදා ඒ කුරුසිය පාමුල ස්වාමින් වහන්සේගේ අන්තිම හුස්ම යන්නට පෙර උන්වහන්සේ මේ අම්මගේ ආදරය මුළු ජීවිත කාලයක්ම උන්වහන්සේට ලැබුණු මේ ආදරය කොයි තරම් අගය කෙරුවද කියලා පැහැදිලි වන්නේ ඒ හුස්ම ටික යන්නට ඔන්න මෙන්න කියලා කියාපු අන්තිම වචන ස්වල්පයට අයත් වෙනවා මේ ඔබේ අම්මා කියලා ජුවාම්තුමාට දේවමාතාවන් වහන්සේව බාර දුන්නු මොහොත. ඒ වගේම මේ ඔබේ පුත්‍රයා කියලා ජුවාම්තුමාව දේවමාතාවන් වහන්සේට බාර දුන්නු මොහොත. මේ වචන කීපය තුල ආදරණීය සහෝදර සහෝදරියනි අම්මා කෙනෙකුගේ ආදරය කොයිතරම් ගැඹුරුද කියන එක අපිට එක්තරා විදිහකට අත්දකින්නට පුළුවනි. දේවමාතා වහන්සේ පිළිබඳව සුද්දව් ජෝන් මේරි වියානි මුනිතුමා සඳහන් කරලා තියෙන වදන් කීපයක් මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීම වඩාත් සුදුසුයි කියලා මම කල්පනා කරනවා. මේ එතුමා ලියවූ ඒ තමන් වහන්සේගේ සිතුම් පැතුම් ලියන ලද ඒ ලියවිල්ලේ පැහැදිලි කරනවා පැහැදිලිවම
මෙන්න මේ විදියට the most holy virgin is the one whom Jesus loved the most, because the son always loves the mother. And it says, the most holy virgin is one who loves each and every one of us without any end. අපිට කිසිම සීමාවක් නැතුව ඒ මාතෘක ආදරය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වදනට අනුව ඒ මාතෘක ආදරය එදා ඉඳන් අද වෙනතුරු අම්මා අපිට දැක්වුවා. මේ මෑණියන් වහන්සේට සභාව කොයිතරම් කිට්ටු වුණාද කීවොත් ක්‍රිස්තු වර්ෂ 451 දී එෆේසස් කියන නගරයේදී සභාව නිල වශයෙන් මේ අම්මා දේව මෑණියෝ කියලා ප්‍රකාශයට පත් කළා. දෙවියන් වහන්සේගේ මෑණියෝ. එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති ශුද්ධ වූ ත්‍රිත්වයේ දෙවන තැනන් වහන්සේගේ මෑණියෝ. දෙවියන් වහන්සේගේම එකම පුත්‍රයාණන්ගේ මෑණියෝ එනම් දේව මෑණියෝ කියලා විස්තර කළා. ග්‍රීක් භාෂාවෙන් තෙෝටොකොස්. දෙවියන්ගේ ගැබ දෙවියන්ගේ අම්මා. ඊළඟට දෙවන වතිකානු සම්මන්ත්‍රණ සභාව අවසාන කරද්දී 1963 ලූමෙන් ජෙන්සියුම් කියන සභාව පිළිබඳ ලියවිල්ල ප්‍රකාශයට පත් කරපු වෙලාවේදී 6 වන පාවුලු සුද්ධෝත්තම පාප් වහන්සේ මරිය වහන්සේ සභාවේ මෑණියෝ හැටියට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරා. එතකොට දේව මාතාවන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නම් දේව පුත්‍රයාණන්ගේ මාතාව පමණක් නොවෙයි අපි සියලු දෙනාගේම ආදරණීය මෑණියෝ. මේ ආදරණීය අම්මා අපට කොයිතරම් දුරට ආදරය කරනවද කියන එක පැහැදිලි වෙන්නේ එදා අර කානා නුවරදී වතුර වයින් කිරීමේ ප්‍රාතිහාර්ය සිදු කරන වෙලාවේදී ඒ සේවකයන්ට ස්වාමින් වහන්සේගේ ප්‍රාතිහාර්ය සඳහා කරන්නට තිබෙන දේ පිළිබඳව ඇය කිව්වේ මොකද්ද? උන්වහන්සේ ඔබට පවසන කවර දෙයක් වුවද එය කරන්න කියලයි. Do whatever he asks you to do. උන්වහන්සේ කියන දේ කරන්න. ඒ වචන නිසා තමයි උන්වහන්සේ කියන දේ කරපු නිසා තමයි එදා ඒ විවාහ මංගල උත්සවය සතුටෙන් පිරුණේ. මිදිවුෂ මදි වෙලා ගියාට පස්සේ ඒ මිදිවුෂ ඒ විවාහ මංගල්‍ය සඳහා සපයා දුන්නු ප්‍රාතිහාර්ය ඉටු කළා වගේ ඒ මිනිසුන්ගේ හදවත් ප්‍රීතියෙන් පිනා ගියේ ජේසුස් ස්වාමින් වහන්සේගේ වචනය අකුරටම ක්‍රියාත්මක කළ නිසායි. ඒ නිසා අපි දේව අම්මා දිහා බලද්දී අපිට මතක් වෙන්නට ඕනේ මෙන්න මේ ඉල්ලීම. එනම් උන්වහන්සේ කියන කවර දෙයක් වුවද ඔබ එය ඉටු කරන්න. මෙන්න මේ පණිවිඩය මේ අපේ දේව මාතාන් වහන්සේ බොහෝ කාලයක් තිස්සේ අප වෙත තියෙන ආදරය පෙන්눔 කරන්නට දෝ අපි නොමග යන හැම අවස්ථාවකදීම අපට දර්ශනය වෙලා ඒ පණිවිඩය මතක් කරලා දුන්නා. 1854 9වෙනි පියොස් පාප් වහන්සේ විසින් දේව මාතාවන් වහන්සේ නිර්මල පිළිසිඳුණු දේව මාතාවන් වහන්සේ ලෙස ප්‍රකාශයට පත් කරපු කාලයේදීම දේව මාතාවන් වහන්සේ ලූර්දු නගරේ 1858 මේ දර්ශනය ගැන මේ එලිදරව්ව ගැන එනම් දේව මාතාවන් වහන්සේ නිර්මල පිළිසිඳීම කියන එලිදරව්ව ගැන කිසිම දෙයක් දැනගෙන නොසිටි අවුරුදු 12ක් වයස කුඩා බැරියකට 1858 දී ලූර්දු නගරයේදී දර්ශනය වුණා. ඒ වෙලාවේදී මීසම බාර පියතුමා ඉල්ලීමක් කළා බර්නඩෙට් සුබ්‍රියුස් කියන ඒ දැරියට ඊළඟ සැරේ මේ අම්මා දර්ශනය වෙනකොට අහන්න නම මොකක්ද කියලා.
එතකොට 1858 දී එනම් අර ඉගැන්වීම ප්‍රකාශයට පත් කළ රෝමේ අවුරුදු 4ක් යන්නට කලින් යෝසෝයි ඉමකුලාදා කොන්සෙප්සියොන් කියලා දේවමාතාවන් වහන්සේ මේ දැරියට ප්‍රකාශ කළා කියලා දැරිය ඒ පියතුමාට සඳහන් කළා. යෝසෝයි ඉමකුලාදා කොන්සෙප්සියොන් කියලා ස්පාඤ්ඤ භාෂාවෙන් කියන්නේ I am the Immaculate Conception. මගේ නම නිර්මල පිළිසිඳීමේ මාතාවෝ හැටියට ඇය තමන් වහන්සේව හඳුන්වලා දුන්නා. 1917 මැයි මාසේ 13 වෙනිදා ලුසි ජසින්තා සහ ෆ්‍රැන්සිස්කෝ කියන දරුවන් 3 දෙනෙකුට 13 වතාවක් 13 වෙනිදා ආරම්භ කරලා මැයි මාසේ 13 වතාවක් එක දිගට දර්ශනය වුණා දේවමාතාවන් වහන්සේ. ඒකට අපි කියන්නේ පාතිමාවේ දේවමාතාවන් වහන්සේ කියලා. 1933 බෙල්ජියමේ බනෝ කියන තැන 11 අවුරුදු වයස මරියට් බෙකෝ කියන දැරියට 8 පාරක් ඇය දර්ශනය වුණා කියලා සඳහන් වෙනවා. ජනවාරි 15 සිට මාර්තු 2 දක්වා 1933. ඇගේ නම ඇහුවම ඇය මොනවද කිව්වේ? I am the virgin of the poor. මම දිලිඳුන්ගේ නිර්මල කන්‍යාව. ඒ වගේම 1961 සිට 65 දක්වා ස්පාඤ්ඤයේ ගර්බන්ඩාල් කියන තැන කුඩා දරුවන් 4 දෙනෙකුට ඇය පිටම දර්ශනය වුණා. ඉතින් මේ හැම දර්ශනයකින්ම ආදරණීය සහෝදර සහෝදරියනි දේවමාතාවන් වහන්සේ කියා ඉන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උගන්වපු දේ ඉෂ්ට කරන්න කියලායි. උන්වහන්සේ කියන දේ කරන්න කියලා. මේක තමයි මතක් කරලා දෙන්නේ. අපිට අපේ ජීවිතය ප්‍රීතිමත් අත්දැකීමක් කරගන්නට කැමති නම් ප්‍රීතිමත් කියලා කිව්වම ආදරණීය සහෝදර සහෝදරීනි ඒක මේ ලෞකික ප්‍රීතිය නෙමෙයි. කෑම බීම ඇඳුම් පැළඳුම් ධනය බලය ඒ වගේ දේවල් නෙමෙයි ප්‍රීතිය කියලා කියන්නේ. මොකද අපි දන්නවා ඒ ප්‍රීතිය අපිට කවදාකවත් හැමදාම තියාගන්න බැරි බව. ඒක නැතුව යනවා. මොකද අපේ ජීවිතය తాවකාලිකයි. අපි බුද්ධ ආගමේ කියන්නේ අනිච්ච කියලා. එහෙම නේද හාමුදුරුවනේ? අපේ ජීවිතය ස්ථිර නැහැ. අවුරුදු 80ක් සුද්ධ බයිබලයේ තියෙනවා තේලි ගීතිකාවක වඩාත් ශක්තිමත් උදවියට අවුරුදු 80ක් ඉන්න පුළුවන් කියලා. එතනින් එහාට ඉවරයි. 80 90 100 අපි ඔක්කොමලා මෙතන ඉන්න මේ රැස්වීම මේ දේව මෙහෙට සහභාගී වෙනවා. අපි ඔක්කොම 1150 වෙනකොට මිනිපිට්ටනියක කුරුසයක් ඒකත් කවුරු හරි අරන් දාලා තව එක්කෙනෙකුව ගෙනත් එතන දායි. අපිට මෙහි permanent residence එකක් නැහැ. අපි කූඩාරම් ගහගෙන ජීවත් වෙනවා මේ කෙටි කාලය තුල. අපි ඔක්කොමල්ලාම තරුණ වයසට ඇවිල්ලා ලස්සන වෙනවා. ඊට පස්සේ නාකි වෙලා ඇකිලිලා වේලිලා යනවා. අපිට කවදාවත් හැමදාම ඉන්න බෑ මේ. ඒකයි යථාර්ථය. ඒ නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට පොරොන්දු වෙලා තියෙනවා උන්වහන්සේගේ දර්ශනයට අනුව අපි ක්‍රිස්තු භක්තිකයන් හැටියට උන්වහන්සේගේ ශ්‍රාවකයන් නම් අපි උන්වහන්සේගේ දර්ශනයට අනුව අපේ සෑම තෝරා ගැනීමක්ම අපි කළ යුතුයි කියලා. නපුරු දේ නොකර යහපත් දේ කරමින් අපේ ජීවිතයත් අපේ අසල්වාසීන්ගේ ජීවිතයත් ඒකාලෝක කරමින් අපේ කාලය ඒ කෙටි කාලය ලස්සනට ජීවත් වෙන්න එක අපේ වගකීමක්. සුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කියන්නේ මේ හිරකූඩු වලින් ගැලවෙන්න කියලා නිදහස් වෙන්න කියලා. අපිම මවා ගන්න හිරකූඩු. හුඟක් දෙනෙක් කරන්නේ ඒගොල්ලොම මවා ගන්නවා. මේක තමයි this is achievement. මේක තමයි ජයග්‍රහණය මගේ ජීවිතේ වෙන්න ඕනේ කියලා එයා කූඩුවක් මවා ගන්නවා. මවාගෙන ඒක ඇතුලේ හිරකාරයෙක් වෙනවා. එයාගේ නිදහස නැති කර ගන්නවා. හුඟක් දෙනෙක් අපි ජීවත් වෙන්නේ අපිම හදාගත්තු හිරකූඩු වල. ඒක තමයි අපේ ප්‍රශ්නේ.
අපිම හදාගත්තු හිරකූඩුවල. දැන් බලන්න සමහර වෙලාවට අපේ අසල්වාසීන් සමග අපි ජීවිත කාලයක් නඩු කියනවා ඉඩම් අඟල් දෙකකට. රැට වැට එහටයි මෙහටයි ඇවිදිනවා. නෑ මම නෙමෙයි මම මේක එහට මෙහට කරේ නෑ මේක නිකම්ම ආවා මෙහා පැත්තට. ඒක නිකම්ම ගිහිල්ලා. මේ හරියට නිකන් අපි මේක හැමදාම ඉන්න යනවා වගේ. කවුරුත් එහෙම ඉන්නේ නෑ. කිසි දෙයක් අපිට තියාගන්න බෑ කවදාවත්. මම එක මීසමක සේවය කරන කාලේ එක මිනිහෙක් මැරුණා. එතකොට මට තිබුණා ගිහිල්ලා ගෙදර මිනිය ආශිර්වාද කරලා පල්ලියට අරන් ඇවිල්ලා දේව මෙහෙය පවත්වලා මිනි පිට්ටනියට ගෙනියලා දේව මෙහෙය පවත්වලා මිනිය වල්ලන්න. ඉතින් මම මේ ගෙදරට ගියාම ඒ ගෙදර මැරිච් එක්කෙනාගේ නෝනා පපුවට ගහ ගන්නවා විලාප තියනවා අඬනවා පොළවේ හැපෙනවා. මම කව පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න මේ දේව මෙහෙය කරන්න ඕනේ දැන් කියලා යාව නිහඬ කරලා දේව මෙහෙය පැවැත්තුවා. දේව මෙහෙය පවත්වලා ඉවරුනාම දැන් මේ මිනිහ ගෙනියන්න එපා. මේකලා ගෙදර තියාගෙන ඉන්න බෑනේ. ඉතින් අර මිනිස්සයා පෙට්ටිය වහන්න යනකොට අර ඒ මිනිස්සයා කිව්වා මං වලට පයින්නවා මං ජීවත් වෙන්නේ නෑ උඹත් එක්ක යනවා යන්න අරම කියලා කියපු මිනිස්සයා හිමිහිට නැමිලා අර මිනිස්සයාගේ ඇඟිල්ලේ තිබිච්ච රත්තරන් මුද්ද ගලව ගත්තා. ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ කිසි දෙයක්. හැම එකම තියලා යන්න ඕනේ. අපේ ජීවිතේ ආදරණීය සහෝදර සහෝදරියනි අපිට තියෙන්නේ එක ජීවිතයයි. බලන්න දෙවියන් වහන්සේ අපි හැම කෙනෙකුවම මවලා තියෙන්නේ විශේෂ පුද්ගලයෙක් හැටියට. මේ ලෝකේ බිලියන 9ක් ජනගහනය හිටියට මං වගේ තව එක්කෙනෙක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. ඒක අපි ඔක්කොන්ටම පොදුයි. අපි හැම එක්කෙනාම විශේෂ කෙනෙක්. අපේ අම්මයි තාත්තයි එකතු වීම තුල දෙවියන් වහන්සේ අපිව අපිටම ආවේනික ගතිගුණ අපිටම ආවේනික සිනහවක් අපිටම ආවේනික කතා ශෛලයක් කටහඬක් අපිටම ආවේනික ගමන් කරන විදියක් ඇතුව දෙවියන් වහන්සේ අපි හැම කෙනෙකුවම විශේෂ කෙනෙක් හැටියට හැදුවයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් අපිට එහෙමනම් දෙවියන් වහන්සේ ළඟ අපි ගැන විශේෂ සැලැස්මකුත් ඇති. There must be a plan why God created us in this way, created me in this manner, put me in this family. මේ පවුලට මාව දැම්මේ. මේ පවුලෙන් මාව බිහි වෙන්නට සැලැස්සුවේ. යම් කිසි සැලැස්මක් ඇතුව. එතකොට මගේ ජීවිතයේ ඉලක්කය විය යුත්තේ දෙවියන් වහන්සේ මා වෙනුවෙන් සකස් කළ ඒ සැලැස්ම සොයාගෙන ඒකට අනුව ජීවත් වීමට උත්සාහ කිරීමයි. My life aim should be to live that what God has made me for. ඒක අපිට පේන්නේ නැහැ. ඒක තේරුම් ගන්න සමහරවිට හුඟා කල් යනවා. සමහරවිට අපි මරණයට කිට්ටු වෙලා ඉඳදී තමයි අපිට තේරෙන්නේ දෙවියන් වහන්සේ මේ මාව මේ විදියට හැදුවේ මේ නිසා වෙන්න ඇති. මෙහෙම සූදානම් කරේ මේ කටයුත්තට මාව සූදානම් කරේ මේ නිසා වෙන්නට ඇති කියලා ඒ කාලේ වෙනකොට තමයි තේරෙන්නේ. ඊට ඉස්සෙල්ලා අපිට ඒවා තේරෙන්නේ නැහැ. හුඟක් දෙනෙක් ජීවත් වෙන්නේ අර කකුළු ආර වතුර උණු වෙනකම් විතරයි නටන්නේ. වතුර උණු වෙනකොට දන්නවා වැඩේ ඉවරයි කියලා. අපි ඔක්කොංගෙම ජීවිතේ ඔය එක ලෙඩ රෝග, high blood pressure, blood sugar, cholesterol මේවා හැදෙනකොට අපි දන්නවා අපිට ටිකට් එක එනවා ටිකෙන් ටික කියලා. යන්න. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මොනවටද අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඇයි මේ අපි මේ ජීවිත අරගලය ඉදිරියට ගෙනියන්නේ. ඒ ජීවිත අරගලය තුල දේව සැලැස්ම සොයා ගැනීම තමයි අපේ වගකීම. දේව අම්මා දේව මාතාවන් වහන්සේ ඇගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේ සූදානම් කළ සැලැස්මට අනුව ජීවත් වුණා. ධනය බලය ලොකුකම් හොයාගෙන ගියේ නැහැ. ජේසුස් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඇගේ ජීවිතය ඇය ගත කළා. ඇගේ ජීවිතය කොයි තරම් කැපවීමකින් දේව ආදරයකින් දේව විශ්වාසයකින් ගත කරාද කියලා කීවොත් ඇගේ පුත්‍රයාණන් වහන්සේ ඇයව අපිටත් බාර දුන්නා.
ඇයට අපේ වගකීමත් එකතු කරලා දුන්නා. කුරුසිය යට අපේ වගකීම. දෙවන ජුවන් පාවුලු පාප්වහන්සේ දේවමාතාවන් වහන්සේට දුන්න නමක් දොන්න යුකරිස්ටිකා කියලා. යුකරිස්ටික් වුමන්. ඇයි එතුමා යුකරිස්ටික් වුමන් කියලා මේ අම්මට කතා කළේ නම දුන්නේ. ඒ කියන්නේ ඇය කුරුසිය පාමුල තමයි ඇගේ ආදරේ යාගය පරිපූර්ණ කළේ. මේ ආදරණීය පුත්‍රයා කිසිම වරදක් නොකර කුරුසියේ ඇනගහලා මරලා දාන මේ අත්දැකීම ඉදිරියේ ඇයට ලොකු ප්‍රශ්නයක් මතුවුණා. නමුත් ඒ වෙලාවේ තමයි ඇය දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඒ වගකීම සම්පූර්ණ කරන්නට බාරගත්තේ. ඒ නිසා ඇය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ යාගයට ඉතාමත්ම කිට්ටුවෙන් හවුල් වෙච්ච නිසා ඇයට දුන්නා සුදෝතම පාප වහන්සේ මෙන්න මේ නාමය යුකරිස්ටික් වුමන්. ආදරණීය සහෝදර සහෝදරියනි, මේ අම්මට දැන් අපිවත් බාර දුන්නා. ඒ නිසා අපි මේ අම්මාගේ ආදරය තුල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ යාගයට අපිත් හවුල් වෙමින් ජීවත් වෙන්නට ඕනේ. අපේ මමත්වය, අපේ ආත්මාර්ථකාමීත්වය, අපේ පාපිෂ්ඨ බව ජයගෙන ගැඹුරු ජීවිතයකින් දෙවියන් වහන්සේටත් අපේ අසල්වාසීන්ටත් ප්‍රශංසාව, සේවය ලබා දෙන්නට අපි ජීවත් විය යුතුයි. ඒක තමයි ක්‍රිස්තියානි කියලා කියන්නේ. ක්‍රිස්තියානි කියලා කියන්නේ මේ පොතක නම රෙජිස්ටර් කරලා තියෙන එක නෙමෙයි. ක්‍රිස්තියානි කියලා කියන්නේ ජීවිතය. ජීවිතයෙන් ක්‍රිස්තුස් වහන්සේ හා සමාන වීම. අද වෙනදාටත් වඩා ආගමික ජීවිතයට නොයෙකුත් තර්ජන එල්ලවන කාලයක්නේ ලෝකේ. අද සමහර රටවල් වල ආගම අදහන්නේ නැහැ. ආගම අතහැරලා දාලා ගිහිල්ලා. ලංකාව වගේ අපේ රටක අපි ආගම ධර්මයට ලොකු තැනක් දෙනවා. ලොකු සැලකිල්ලක් දක්වනවා. එය ඉතා හොඳ දෙයක්. ජීවිතයේ මුහුකුරාගිය මැචුවර් මුහුකුරාගිය සතුටක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ ජීවිතයේ තියෙන සෑම අරගලයක්ම කුරුසියට සම්බන්ධ කිරීම තුලයි ක්‍රිස්තු භක්තිකයෙක් නම්. ඒ වගේ අනිත් ආගම් අදහන බුද්ධ ආගමේ බෞද්ධ දර්ශනයට අනුව, හින්දු ආගමේ හින්දු දර්ශනයට අනුව, ඉස්ලාම් ආගමේ ඉස්ලාම් දර්ශනයට අනුව ආගම සැබෑ ලෙස ජීවත් වීම තුල තමයි අපි ජීවිතයේ පරිපූර්ණත්වයට පත් වෙන්නේ. එයට ගැඹුරක් ලැබෙන්නේ. quality, you infuse quality into our life by means of your faith, of what you do, the extraordinary. සාමාන්‍ය දේ නෙමෙයි, විශේෂිත දේ කරන්න ශක්තිය ලැබෙන්නේ ආගම ධර්මය හරියට පිළිපැද්දොත් තමයි. නැත්තම් අපි අර ආත්මාර්ථකාමීත්වය කියන හිරගෙදර වැටෙනවා. වැටිලා ඕකට අහු වෙලා අපිම හිර කූඩුවේ läගලා පීඩා විඳිනවා. ජීවිතේ තණ්හාව, ආශාව, වැරදි අදහස්, වැරදි ආකල්ප, හැඟීම් වලට වහල් වීම, මේ වගේ දේවල් වල අපි හිරකාරයෝ වෙලා අපේ නිදහස නැති කරගන්නවා. දෙවියන් වහන්සේ අපිට කියනවා නැගිටින්න, ඔතනින් නැගිටලා එන්න මා තුල පරිපූර්ණත්වයක් දකින්න කියලා. දේව මාතාවන් වහන්සේ අපිට කියන පණිවිඩයත් අන්න ඒකයි. ස්වාමින් වහන්සේ කියාපු විදියට ජීවත් වෙන්න. එහෙමනම් ආදරණීය සහෝදර සහෝදරීනි, මේ ලූර්දු ගුහාවක් අපි මෙතන නිර්මාණය කරලා හැදුවේ මේ නිකන් ඉන්න බැරුවට නෙවෙයි නේ. නිකන් ඉන්න බෑ. ඒ නිසා මොන හරි කරන්න ඕනේ. ඒ නිසා ගුහාවක් හැදුවා. එහෙම නෙමෙයි. අද ඉඳලා මේ ලූර්දු ගුහාව අපිට මතක් කරලා දෙන්න ඕන. අපි දේවස්ථානයට යනකොට මේක දැක්කම අපිට මතක් වෙන්න ඕනේ අම්මා කෙනෙක් ඉන්නවා අපිට. මේ අම්මා අපිට හරි ආදරේ. ජේසුස් ස්වාමීන් වහන්සේට දක්වපු ආදරේම ඈ තුල අප කෙරෙහි පවතිනවා. ඒක අපි ඒ ආදරයේ පහස හොයාගෙන අපි යන්න ඕනේ කියලා හිතන්න ඕනේ. ඒකයි කතෝලික සභාව මුල ඉඳලම දේව අම්මට ওই තරම් ලොකු ගෞරවයක්, ලොකු පිළිගැනීමක් දුන්නේ. සත වර්ෂ ගණනාවක් තිස්සේ විවිධ අය අපිට දොස් කියනවා. අපි මරිය ලැටරි කියන්නේ මරිය වහන්සේට වන්දනා කරන එක කරනවා. නෑ අපි මරිය වහන්සේට වන්දනා කරන්නේ නෑ. අපි මරිය වහන්සේට ආදරය කරනවා. ආදරය.
වන්දනාවට වඩා ලොකුයි ආදරය. අම්මා කෙනෙකුට අපි ආදරය කරනවා. අපිට මේ ලෝකේ අම්මා කෙනෙකුත් ඉන්නවා, අපිට ස්වර්ගයේ අම්මා කෙනෙකුත් ඉන්නවා. ඉතින් මොනවද අපි කරන්න ඕනේ? අර ජෝම්තුමා මරියතුමියව ගෙදරට ගිහින් තියාගත්තා වගේ අපි අපේ ස්වර්ගීය අම්මව අපේ හදවත නැමැති ගෙදරට ගෙන්න ගන්න ඕනේ. ගෙන්නගෙන ඇයට කියන්න ඕනේ. ආදරණීය අම්මේ, අපේ ජීවිතය අඳුරු මොහොතකදී ඔබතුමිය අපිට අම්මා වෙන්න. අම්මා කෙනෙක් කවදාක්වත් තමන්ගේ දරුවව අතහරින්නේ නෑ නේද? විශේෂයෙන්ම නපුරුකම් වලට ගොදුරු වෙලා ජීවිතේ කාලකන්ණි කරගත්තු පුතාට තමයි අම්මා ආදරය කරන්නේ. දුවට තමයි අම්මා ආදරය කරන්නේ. ඒ නිසා ස්වර්ගීය අම්මත් අන්න එහෙමයි. පාපයට වැටිලා පීඩා විඳිමින් ජීවිතේ කාලකන්ණි කියලා හිතන අයට එතුමිය සියලු දෙනාටම වැඩි ආදරෙයි. ඒ නිසා එතුමියගේ පහස හොයාගෙන යන්න අපි පුරුදු වෙමු. මේ ලූර්දු ගුහාව ඒ අම්මාව මතක් කරලා දෙන සංකේතයක්ම වේවා අප හැම කෙනෙකුටම, විශේෂයෙන්ම මේ මොරටුව මිසමේ කිතුණු ජනතාවට. ඒ නිසාද අපි මරිය වහන්සේට දක්වන ඒ ආදරය. ආදරණීය සහෝදර සහෝදරියනි, මසොන් නගරදගුරුතුමා එදා දෙවන ලෝක මහා සංග්‍රාමයේදී ජපන් රටෙන් සේනාව ඇවිල්ලා කොළඹ සහ ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන්නට හිටපු වෙලාවේදී ඒ දුන්න පොරොන්දුව අනුව 1945දී ඒ යුද්ධය අවසන් වුණා. අවසන් වෙලා ඒ ව්‍යසනයෙන් ලංකාව බේරුණා. ඒ නිසා තමයි අපි එදා බැසිලිකාව තේවත්තේ සාදා නිම කළේ. මේ අවුරුද්දේ අපි එතුමිය ගාවට නැවත වරක් ගියා. ගිහිල්ලා කිව්වා අපේ රට කෝවිඩ් වසංගතයෙන් බේරගන්න කියලා. අපි බාරයක් වුණා. එතුමියට යාඥා කළා. අපේ ප්‍රයත්නයත් ඒකට එකතු කරලා අපි කෝවිඩ් වසංගතය පාලනය කරගන්නට අපේ රටට පුළුවන්කමක් ලැබුණා. ඒක රජයේ වැඩපිළිවෙල විතරක් නෙවෙයි. ඒක පිටිපස්සේ මේ අපේ විශ්වාසය, ආධ්‍යාත්මික ශක්තිය පවතින බව පැහැදිලි. බෞද්ධ ජනතාව එකතු වෙලා රතන සූත්‍රය උච්චාරණය කරලා ආශිර්වාද ඉල්ලා හිටියා. අපි කතෝලිකයෝ ලූර්දු ගුහාව තියෙන ඒ බැසිලිකා දෙව් මැදුරට රැස් වෙලා අපි දේව අම්මාට කන්නලව් කරා අපේ රට කෝවිඩ් වසංගතයෙන් බේරා දෙන්න කියලා. ඒක එතුමිය ඉෂ්ට කළා. ඉෂ්ට කරනවා. අපි එතුමියගෙන් බලාපොරොත්තු වෙනවා අපේ රට ආරක්ෂා කරලා, විශේෂයෙන්ම අපේ රටේ උන්නතිය, ජාතීන් අතර එකමුතුව, ජාතීන් විවිධ ආගමිකයන් අතර එකමුතුව, සහෝදරත්වය වර්ධනය කරලා භීෂණය, පීඩනය තුරන් කරලා අපේ රටේ සැනසිල්ලෙන් සියලු දෙනාටම ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තුල අපේ දේව විශ්වාසයේ ශක්තිමත්ව ජීවත් වෙන්නට එතුමියගේ ආශිර්වාදය අපට ලබා දෙන්නේ කියලා. ඒ වෙනුවෙන් අපි අද විශේෂයෙන්ම යාඥා කරනවා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ආමෙන්. අපගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි, ඔබ වහන්සේගේ මිදි උයනේ සේවය කරන ශුද්ධෝත්තම පියාණන්, රාදගුරු, පූජක හා පැවිදි සැමට දෙවි වරම් දානය කරමින් මිහිපිට දේව රාජ්‍ය ගොඩනංවන්නට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි, අප වෙනුවෙන් දිවි පුදා අපට ගැලවීම ලබා දුන් ක්‍රිස්තුස් වහන්සේ මෙන් සැබෑ නායකයෙකු වෙමින් තමන් ලද ජනවරම තුල ජනතා සේවයට අප කැපවන්නට සියලුම ජනනායකින්ට අවශ්‍ය ශුද්ධාත්ම බලය ලැබෙන පිණිසද ස්වර්ගීය පියාණනි, ලෞකික සැප සම්පත් කෙරෙහි නොව
සදා ජීවනයට අප කැඳවන අධ්‍යාත්මික වටිනාකම් අප තුළ ඇති කර ගැනීමටත් කිසිවිටක පසුබට නොවි එදා ශ්‍රාවකයන් සාක්ෂි දැරූ ලෙස අප මුළු ජීවිතයෙන්ම ඔබ වහන්සේට සාක්ෂි දැරීමටත් අප සැම මෙහෙයවන පිණිසද ආදර දෙවි පියාණනි මසබියල් පර්වතය මත දර්ශනය වූ නිර්මල ලූර්දු මාතාවන්ගේ මැදිහත්කම තුළ අප සැමට භක්තිවන්තව ජපමාලය උච්චාරණය කරමින් එහි අභිරහස් මෙනෙහි කරමින් යහපත් ජීවිත ගත කිරීමට ඔබ වහන්සේගේ පිහිට වරප්‍රසාද ලැබෙන පිණිසද පෞද්ගලික ඇදුම් දැන් නිහඬව දේවාම්මා වෙත යොමු කර සිටිමු. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ප්‍රියාදර සහෝදර සහෝදරියනි මේ පූජාසනය ආශිර්වාද කිරීම සඳහා දැන් අපි සූදානම් වෙමු. කෘතඥ පූර්වකව සහ ඉමහත් ආනන්දයෙන් මෙම පූජාසනය ආශිර්වාද කිරීමට අපි සැරසෙමු. මෙම පූජාසනය මත පිදෙන අපගේ යාගික භෝජනය දෙවි මහෝත්තමයන්න් වහන්සේට ප්‍රසන්න වී උන්වහන්සේ අප සියල්ලන් සදාතනික පඬුරක් ලෙස පිළිගනු ලබන පිණිස අපි මොහොතක් නිශ්ශබ්දව යාඥා කරමු. අපගේ දෙවි ස්වාමිනිය වහන්සේට සදා ප්‍රශංසාවත් මහිමයත් අත් වේවා. ඔබ වහන්සේ ශ්‍රී කුරුසේ පූජාසනයේ මත පිදුණු ඔබ පුත්‍රයාණන් වහන්සේගේ මහා කල්වරියාගය අප සියල්ලන්ගේ ගැලවීම උදෙසා පිළිගන්නට කරුණා කළසේක. දයාබර ස්වර්ගීය පියාණන්ගේ අසීමිත සෙනෙහසින් යුතුව මේ පූජාසනයේ වෙත ඔබ වහන්සේ අප කැඳවන්නේ ඒ මහා පාස්කු යාගය සුපරිස්මරණය කිරීම සඳහාය. ඔබ වහන්සේගේ විමුක්තියේ සුද්ධ අභිරහස් සුපරිස්මරණය කරනු පිණිස අප තැනූ මෙම යාගික පූජාසනය අපගේ සියලු වන්දනාවන්ගේද ප්‍රශංසාවන්ගේද සංකේන්ද්‍රය බවට පත් කළ මැනව. මේ පූජාසනය අප සදාතන ජීවනය දෙමින් අප එකම දේව ජනතාවක් බවට පත් කරන ස්වර්ගීය පූප කඩා අනුභව කරන සාමිදි රස පානය කරන මහා මංගල භෝජන මේසය බවට පත් කළ මැනව. සදාතන ගැලවීමේ ජීවන ජල ධාරාවන් අප වෙත ගලා ඒමට සලස්වන ජීවන ජල උල්පත මේ පූජාසනයෙන් මතුවී දසත පැතිරේවා. මේ පූජාසනයේදී අප සියල්ලන් සදා ජීවමාන පර්වතයාණන් වන ක්‍රිස්තු සමිදානන් වහන්සේට වඩා අනුරූපී වෙමින් උන්වහන්සේ තුල සුද්ධ වූ දේව මාලිගාවක් බවට පත්වේවා. මේ පූජාසනයේ හේතුවෙන් අපගේ ජීවිත ඔබ වහන්සේට ප්‍රසන්න වූ යාගයක් බවට පත්වී ඔබ වහන්සේගේ මහිමය පිණිස පිදෙනු ලැබේවා. ඔබ වහන්සේට සදා ප්‍රශංසාවත් මහිමයත් අත් වේවා.
සහෝදරවරුනි මාගේ සහ ඔබගේ යාගය සිළු බලති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. දෙවි ස්වාමිනිය ඔබ වහන්සේගේ පුත්‍රයාණන් රැගත් මනුබව අපගේ සරණය වේවා. ඔවුන් වහන්සේ කන්‍යාවකගෙන් බිහි වී මෑණියන්ගේ කන්‍යභාවය පරිසුද්ධව රැකගත්සේම අපද අපගේ පාපයන්ගෙන් නිදොස් කර අප පුදන මේ පඬුරුව වහන්සේට ප්‍රසන්න වීමට සලසන සේක්වා. මේ කීද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ පියාණනි ඔබ වහන්සේගේ සුද්ධවරයන්ගේ දහම් සුවඳින් ඔබ පුදා සැම කල්හිද සැම තැන්හිද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය, යුතුය, සාධාරණය, ගැලවීම දායකය. විශේෂින්ම භාග්‍යවත් ලූර්දු මාතාවන්ගේ මංගල්‍ය සමරමින් ඔබ වහන්සේගේ කරුණා මහිමයේ උත්තමාවන් පැසසූ වදනින්ම හුවා දැක්වීම හොබනේය. ලොව පුරා සෑමතැන ඔබ වහන්සේගේ උදාර ක්‍රියා දිස්වන සේද, යුගයෙන් යුගයට කරුණා දහර වස්වන සේද, ඔබ වහන්සේ ඔබගේ බැහැපත් දාසිය මත කරුණා බැල්ම හෙළූසේක. මානව විමුක්තියේ උත්පාදකයානන්ද ඔබගේ පුත්‍රයාණන් අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඒ උත්තමාවන් මගින් අපට දානය කළසේක. ඔවුන් වහන්සේ මගින් සුරදූත සේනා සමූහය මහෝත්තමයන්න් වන ඔබ වහන්සේට වන්දනා කරති. ඔබ වහන්සේ ඉදිරියේ සදාටම ආනන්ද වෙති. ඔවුන්ගේ ගීත රාවයට අපගේ සාදුනාදය දෙක් කරන මෙන් ඇදිමින් අපි ඔබ වහන්සේගේ මහිමය මෙසේ ප්‍රකාශ කරමු. Sanctus
එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිසුද්ධය. සියලු සුවිසුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එහෙයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිසුද්ධවත් කරන මෙන් ඇදීමු. අපේ සේ අදුනිය මේ පඬුරු අප උදෙසා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා මෙසේ කියමින් ශ්‍රිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සෙම කුසලානද රැගෙන නැවත තුති පුදාසුව කිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පවකමා සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුන් ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනේ ඔබ වහන්සේ උතුසේක. ස්වාමිනේ ඔබ වහන්සේ උත්තාන වූසේක. ස්වාමිනේ ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණනි උන්වහන්සේගේ මරණයේද උත්ථානයේද සිහිපත් කරමින් ජීවනදායක පූපයේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේ සිල් ශරීරයට සිල් රුධිරයට සහභාගී වන්නා වූ අප සැම සුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි යවනතව අයද සිටිමු. ස්වාමිනී මුළු ලොවේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ සුදෝ සභාව සීකල මැනව ෆ්‍රැන්සිස් නැමැති අප සුදෝත්තම පියානන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද එතුමාගේ සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිස සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලැස්සුව මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතිව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරේ විශ්වාසය තබමින් නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද ඔතුමියගේ පති වූ භාග්‍යවත් ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපොස්තුල වරුන්ද සුදු සෙබස්තිය මුනිදුන්ද සුදු ජුසේවාස් මුනිදුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැති ඉටු කරමින් දිවිගෙ වූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උනා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහත් අත්වේවා. ගැලවීම දායකන පනතින් ප්‍රගුණ වීදී උපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ අයදිමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවේ දිටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව
පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ඇයදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මෙනව ඔබ වහන්සේ සදහටම වැඩවසන සේක රජකම් කරන සේක. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. මෙන්න දේවාජ බාලකයන්ෝ මෙන්න ලොවේ පවවරණ තැනන් වහන්සේ අජ බාලකයන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනිය ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුව වන්නේය. ජේසුස් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරු ඔබ වහන්සේට විරුද්ධව කළ අනතරවලට බොහෝසේ වික්ෂෝප වේමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබ වහන්සේට ආදරේ වේමි. මේ ආදරය නිසා ඔබ වහන්සේව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වී බොහෝසේ ආශාවෙමි. ජේසුස් ස්වාමින් වහන්සේ මාගේ හෘදයට වඩිනවා සෝදේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර
ස්තුති කරමි ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමේන්. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනිය ඔබ වහන්සේගේ ස්වර්ගීය ප්‍රසානිධානය ලබාගත් අපි ඔබගේ කරුණාව ඉල්ලා මෙසේ යාඥා කරමු. ලූර්දු අප දේව මාතාවන් බැතියෙන් සමරන අපහට එතුමියගේ දහම් ගුණ අනුසාරයෙන් අපගේ ගැලවීමේ අභිරහසට නිසිසේ පංගුකාර වීමට ඔබගේ වරප්‍රසාදයේ උපකාරය අපට දානය කළ මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සමගද වනසේක්වා. දේවාශිර්වාද ලබා ගැනීමට හිස නමා යාඥා කරන්න. කන්‍ය මරියාවන්ගෙන් උපත ලබා සකල ජනතාව පාපයෙන් මුදාලූ දේව පුත්‍රයානෝ සකල ආශිර්වාදයෙන් ඔබ පුරවනසේක්වා. මරියොත්තමාවන් මගින් ජීවනයේ උත්පාදකයන්න් ලබාගත් ඔබට ඕතුමියගේ මාතෘක රැකවරණය නිරතුරු ලැබේවා. මරියොත්තමාවන්ගේ මංගලෝත්සවය අරභයා ආනන්ද වන්නා ඔබට සුද්ධාත්මයන්ගේ සැනසීමෙන් පිරි ස්වර්ගානන්දයද අත්වේවා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ඔබ ආශිර්වාද කරන සේක්වා. යන්න සාමයගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.